ඒක තමයි ලංකාවේ තියෙන කනගාටුදායක තත්ත්වය. පළවෙනි එක ලංකාවේ වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනතේ ප්‍රතිපාදන ශක්තිමත් නැහැ. මම ඒකනේ මගේ අදහස් දැක්කේ කිව්වේ පැහැරීමක් කරෝතින් දඩේ රුපියල් 1000යි. මගේ ප්‍රශ්නේ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවද? ඔබතුමා කියපු ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්නේ ඒකට වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීම ගැන අරගෙන කොහොමද වල විචාරස්ථානයේ පැහැදිලිවම මේ අපේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරු දෙන්නෙක් සම්බන්ධයෙන් දැනටම මේ අල්ලස්සෝ දූෂණ කමිසම ඉදිරියේ තියෙන මම හිතන්නේ මේ වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු 3 දෙනෙක් මම නම් වශයෙන් කියන්නේ නමුත් 3 දෙනෙක් පිළිබඳව වත්කම් ප්‍රකාශ පිළිබඳව විමර්ශනය කරලා උන්ට ප්‍රශ්න කළා කොයි විදියටද මේ වත්කම් ලැබුණේ කියලා ඒක මේ මුළු රටම දන්න සිද්ධියක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උන් සම්බන්ධයෙන් නෛතික පියවර අරගෙන නැහැ. ඒ පරීක්ෂණ ලිපිගොනු එහෙම්ම ලගිනවා මේ කොමිසම ඇතුළේ. ඉතින් දැන් ඔබ බලන්නකෝ ඒකම තමයි මහාධිකරණයේ ගම්පහ අධිචෝදනා පත්‍ර දාලා තියෙන්නේ තිරුකුමාර නඩේසන් මහත්මයාගෙන් අහනවා ඔබ දැන් බසිල් රාජපක්ෂ මහත්තයා කියනෝනේ ඒක එයාගේ ඉඩම නෙවෙයි කියලා. එතකොට ඒක තිරුකුමාර නඩේසන් මහත්තයාගේ ඉඩමයි කියලා තමයි ඊට පස්සේ වෙන්නේ. එතකොට මේ අපේ නීතිපතිවරයා අහනවා ඔබට අක්කර විශාල ප්‍රමාණයක් ගන්න සල්ලි කොහෙන්ද? ඒක තමයි අහන්නේ. ඉතින් ඒක තමයි අපිත් අහන්නේ. දැන් මේ ඔය ගම්පහ ඉඩම වටිනාකම නෙවෙයිනේ. දැන් මේ තියෙන ඩොලර් 100 මිලියන 160ක්. ඒකත් ඒ පැනමා පේපර්ස් වල පැහැදිලිව තියෙන ඔහු අතරමැදියෙක් හැටියට ඔය උපදේශන සේවා සඳහා මුදල් ගත්ත හැටි. ඉතින් ඒක තමයි ඔහු තරව්කරුවේ. ඒ තරව්කරුවා හැම ආකාරයෙන්ම තරව්කරුවෙක්නේ. ඔබට මතක ඇති 2015 යහපාලන ආණ්ඩුව දිනුවම රනිල් වික්‍රමසිංහ මහත්මයායි මහින්ද රාජපක්ෂ මහත්තයා අතර සාකච්ඡාවට මැදිහත් වුණේ තරව්කරුවෙක් හැටියට තිරුකුමාර නඩේසන් මහත්මයා. ඉතින් ඒ හැම තැනදීම මම ඒකයි කිව්වේ ඔහු කිංපින් වරේ. කිංපින් කෙනෙක්. ඕනෑම ලොකු ගනුදෙනුවකදී ඔහු තමයි මැදිහත් කරන්නේ. ඉතින් ඔහුගේ භාගය ඔහුගේ කොමිස් භාගය තමයි ඔය පෙන්නුම් කරන්නේ. ඉතින් ලංකාවේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80ක් නම් ඉතින් ඩොලර් බිලියන 80ෙන් 110ක් යන ඩොලර් බිලියන 8ක්. ඉතින් අවුරුදු 10කදී ඔහුට පුළුවන් දල වශයෙන් ඩොලර් මිලියන 80ක් හම්බ කරන්න. බිලියන. ඉතින් මේ මිලියන දැනට තියෙන තත්ත්වය තුළ අපි ඊටාම කනගාටු වෙනවා මේ පහුගිය කාලවකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව. මම ඒකයි මගේ අදහස් දැක්වීමේදීත් කිව්වේ නඩුගොනු 29ක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. එයින් 6යි නඩු දාලා තියෙන්නේ. ඊතුරු නඩුගොනු ඔක්කොම සියල්ලම විමර්ශනය අවසන් කරපු නඩුගොනු. ඒවත් සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුව ගත යුතුයි අධිචෝදනා මත වුන්ට නඩු දානවද නැද්ද කියලා. නමුත් එසේ කළ යුතුව තියෙද්දි අපිට ඇහෙන්න ලැබෙන්නේ රාජපක්ෂ පවුලේ හරි ඥාතීන්ගේ හරි හිතවතුන්ගේ නඩු හොරපාරෙන්ම නඩු පැවරීමකින් තොරව කුණු බක්කියට විසෙනවයි කියලා. ඉතින් ඒක කනගාටුදායක තත්ත්වයක්. එතකොට ඔබතුමා කියන්නේ ජනතාවගේ පොදුරන් පරිගන්න අනිවාර්යෙන්. ඒක දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේ වැනි සිද්ධිවලදී අපිට පේන දේ තමයි නීතිපතිවරයා හෝ මම හෝ ඔබ හෝ ඕනෑම පුද්ගලයෙක්ගේ ප්‍රධාන අවශ්‍යතාවය තියෙන අපේ අනාගත පරපුර. ඒ අනාගත පරපුරේ පැවැත්මට අවශ්‍ය මුදල් තමයි අපි කොල්ල කන්නේ. එතකොට මේ කොල්ල කෑම වළක්වන්නට මට බැරි නම් නීතිපතිවරයාට බැරි නම් වෙනත් ඉහළ නිලධාරියෙකුට බැරි නම් අපි කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය වලපල්ලට දැමීම. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අපේ වෙන්න කියලා කියන්නේ ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක්ින්ද. ඒක ඉතින් ඔබ මේ කොමිසමේ ගිහිල්ලා අහන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් ඔහු පුරවැසියෙක් හැටියට ඒ වත්කම් ප්‍රකාශ කිරීමේ වගකීම පනත යටතේ කොම්පැනි එක අයිතිකාරයෙක් හැටියටත්
දේශපාලඥයෙක් හැටියටත් ඒ දෙපළටම තියෙනවා. ඒ කියන්නේ ඔහුට යම් කිසි ලංකාව උපයාගැනීමේ හැකියාව තිබුණා නම් ඔතුමාගේ වටා. ඔව් ඉතින් ඒක තමයි වත්කම් වලින් වත්කම් නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ. මට මගේ වත්කම් පෙන්වන්න බැරි නම් මම ගයක් හදලා තියෙනවා නම් මම කාර්යයක් කරන් තියෙනවා නම් ඒ ආයෝජනයට සමානුපාතික ආදායම පෙන්වන්න බැරි නම් ඒක වංචාවක්. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මේලනය මේ පැන්ඩෝරා ලේඛනයේ එළි දක්වන්න කලින් මේ සියලු දෙනාගෙන් විමසීමක් කරලා තියෙනවා. දැන් නිරුපමා රාජපක්ෂගෙන් විමසීමක් කරලා තියෙනවා. ඔවුන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ මුදල් උපයගත්තේ කියන එක සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රශ්නාවලියට පිළිතුරු දීලා නැහැ. ඒ නිසා මේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකම් මේක ඇවිල්ලා එළියට දැම්ම නෙමෙයි. එතකොට පිළිතුරු නොදීම නිසා ඒක මගහැර යාම නිසා මෙතන කිසියම් ආකාරයකට සාධාරණ සැකයක් තියෙනවා මේ මුදල් උපයා ගැනීම. එහෙනම් නිවැරදිව මේ මුදල් උපයාගත්තා නම් හරි ඒවයි පාරදෘශ්‍යභාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව Tamanට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ ජනමාධ්‍යවේදීන් සංඝංගමයේ මුඩින්ම කරේ මේ චෝදනාවට ලක් වෙලා තියෙන මේ හෙළිදරව් වෙලා තියෙන නාමලේඛනයේ සියලු දෙනාට මේ ප්‍රශ්නාවලිය ලියවලා තියෙනවා. ඒ වගේම රට ආර්ථික වශයෙන් වැටිලා තියෙන මොහොතක උන්ට වගකීමක් තියෙනවනේ. එහෙනම් අපි ඩොලර් ගේන්නම් කියලා මේ රටට ඒ රටවල තියෙන ඩොලර් ටික ගෙනල්ලා දුන්නා නම් මේ රටේ තියෙන ආර්ථික අර්බුදය ඩොලර් අර්බුදය විසඳෙනවා. එතකොට උන්ට මේ රට ගැන කැක්කුමක් තියෙනවා. එතකොට කල යුතු තියෙන්නේ ධනෙ මේක ගෙනල්ලා ආයෝජනය කරනවා. නෑ ඉතින් මුදල් පනත සංශෝධනය කරේ තේකටනේ. ඒ කරන්නන්නේ තියා කළුසල්ලි ගේන්න තමයි. නමුත් මෙච්චර ආදරය තියෙනවනම් රාජපක්ෂ පවුලට දැන් ආණ්ඩුව කඩා වැටෙන මට්ටමට ඩොලර් නැති වෙලා තියෙනවනම් තෙල් ටික ගේන්න සල්ලි නැත් ඩොලර් නැත්තම් උන්ගේ වගකීම නෑ රයිට් අපි ගේන්න කියලා ගේන්න. ඒ ගේන්නේ නැත්. දැන් මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් කරලා තියෙනවායි කියලා සමාජ මාධ්‍ය වාර්තා කරනවා. පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් කියලා අපි මේකේ නිර්වද්‍යතාවය පිළිබඳව අපිට තාම තහවුරු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේක සමාජ මාධ්‍යවල තියෙන්නේ පේන විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලාංඡනය යටතේ කරන පුවත්පත් සාකච්ඡාවක සඳහන් වෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනකොට ඔය වගේ කියමන් අහන්න ලැබෙනවයි කියලා. එතකොට පළවෙනියට අපි කියන්න තියෙන්නේ මේ International Consortium of Investigative Journalists කියන්නේ ලෝකේ පුරාම වෘත්තීමය මම හිතන්නේ ඔබටත් ආඩම්බරයක් වෙන්න ඕන ජනමාධ්‍යවේදීන් හැටියට ඒ ජනමාධ්‍යවේදීන් 600ක විතර එකතුවක් ලෝකේ වැඩ කරමින් අවුරුදු 7කට වඩා ආසන්න කාලයක් ඊටාම අර ඒක කියලා තුනා ටෙරාබයිට් ලක්ෂ ගාණක් මේ කියවලා වෙන අයට ප්‍රශ්න කරලා කරපු මේ සොයා ගැනීමක් මේක. ඉතින් මේක නැවතත් අර සියලුම කුණු බේරුවල් බොක්කට යන වගේ කොටි ඩයස්පෝරාවටයි කොටි මේ යන එක රාජපක්ෂ දේශපාලනයේ හැටියක්. ඉතින් අපිට තියෙන්නේ ඒ සම්බන්ධයෙන් හාස්‍යයට ලක් කරන්නට විතරයි. අපිට අවශ්‍ය වෙන්නේ රාජපක්ෂවරුන්ට ඇඟිල්ල දික් කරලා වුන්ට මඩ ගහන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සිද්ධිය අනුසාරයෙන් අපේ රටේ ජාතික ධනෙ ජාතික ධනය කොල්ල කාපු මිනිස්සු හොයාගන්න. ඒ වගේම ජාතික ධනය කොහොමද කොල්ල කාවේ කියලා හොයන්න. අන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් නිසා අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ රාජපක්ෂවරු බිත්තියට හේතු කරන්න. නමුත් අද මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ තිරුකුමාර නඩේසන් ඩොලර් මිලියන 160 හම්බ කරේ කොහොමද කියලා හොයන්නේ. අන්න ඒකට උත්තර දෙන්න බැසිල් රාජපක්ෂ මහත්මයෝ. ඒක තමයි අපි කියන්නේ. It is reported in the social media that the incumbent finance minister, Mr. Basil Rajapaksa, has held a press conference at his party headquarters and stated that this Pandora Papers are a ploy of a LTTE diaspora. Actually, on behalf of our organization, we condemn such a statement, and it's a lame excuse given by the finance minister, because this is the pattern of Rajapaksa politics. They always use
Tamil diaspora tigers LTT as a scapegoat to escape from their various nefarious activities, non-transparent corruptive matters. So therefore, we have to tell Mr. Basil Rajapaksa, please look at you. Please look at you. You and Mr. Thirukumar Nadesan has been indicted before Gampaha High Court for such a, once again, such a non-transparent activity. Therefore, he is a culprit. If you are saying that this is a grand theory to explain that the LTT diaspora is here to defame Mr. Thirukumar Nadesan, is a grand lie. Mr. Rajapaksa, we have to say, please refrain from issuing this kind of statements. ඕ ඒක එහෙම තමයි ඔය මේ එකක් නෙමෙයි පැනමා පත්‍රිකා ආවා ගියා ඊළඟට ඔබ දන්නවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ චන්ද්‍රසේන මහත්තයා ඩොලර් මිලියන 2ක අල්ලසක් ගැනීම පිළිබඳව එංගලන්තේ උසාවියක නඩු දැම්මා ඒක ආවා ගියා මේව ඔක්කොම මෙරුවගේ තමයි ඉතින් පාරදෘශ්‍ය නොවන රටක ජීවත් වෙන අපිට මේක බරපතල ප්‍රශ්නයක් ඒ හින්දා තමයි අපි නීතිඥයෝ වෘත්තිකයෝ හැටියට මේ සද්ද කරන්නේ සහ ඒ නීති හදන්න උත්සාහ කරන්නේ. ඉතින් එතනින් එහාට මම දන්නේ මොකද්ද කරන්න කියලා මේ ලංකාවේ දැන් පහුගිය කාලේ මේ නඩු දානකොට කිව්වේ මේවා ඇවිල්ලා දේශපාලන පලි ගැනීම සඳහා කරන දේවල් කියලා. ඉතින් එතනින් එහාට තර්ක කළ නොහැකි. ඉතින් එක පැත්තකින් අපිට කියන්න දෙයක් නැහැ. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. මම හිතන්නේ මාධ්‍ය සාකච්ඡාවකට එහා ගිය මෙහෙයුම් අවශ්‍යයි. අනිවාර්යෙන් අවශ්‍යයි ඒක තමයි අපි නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය හැටියට මේ හැම ඉෂුව එකක් සම්බන්ධයෙන්ම වැඩපිළිවෙල කීපයක් අනුගමනය කරන එක තමයි අපි නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය යෝජනා අපේ පුද්ගලික മന്ത്രിවරුන්ගේ යෝජනා හැටියට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි කලින් වතාවේ අපි මෙහෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කළා කිව්වා රංජන් රාමනායකගේ සෙරගත කිරීම වැරදි කියලා. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතිය වෙනස් කිරීම සඳහා. අපි දැන් මේ සම්බන්ධයෙන් වත්කම් නීතිය සම්බන්ධයෙන්ුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ යෝජනාත් වෙනස් කිරීම කරන්න. ඒ වගේම අපි උද්ඝෝෂණ කරනවා. අපි හෙට බලාපොරොත්තු වෙනවා කොමිසම ඉදිරියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න අපේ නීතිඥ මහත්වරු. ඉතින් විවිධාකාරයෙන් මේ වැඩපිළිවෙල යනවා මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපි මම හිතන්නේ නිශාන්ත අපි ඔක්කොම අවුගේ හෙජින් නඩුවේ ඉඳලා අපි අවුරුදු ගාණක් මේ දූෂණයට විරුද්ධව හැප්පෙන මිනිස්සු. ඉතින් අපි හැප්පෙනවා සමහරට ඔබට කියන්න පුළුවන් අපි නිකන් බල්ල බුරනවා වගේ තමයි කියලා. නමුත් මේක අපි නවත්තන්නේ නැහැ. අපි ඒක ඉදිරියටම යනවා. ඒ වගේම මේ සමගිය මහත්තයා කියලා තියෙනවා ඉන්දියාවට දීපු කෙනෙක් 100 Hindu ලංකා විශ්වවිද්‍යාලවලදී කතාව මම ඔය ප්‍රවෘත්තියේ ඔබේ මාධ්‍ය තුලින් විකාශනය වෙනවා දැක්කා මම ගම්මන්පිල්ල මහත්මයාට කියන්නේ ඔබතුමා ටොම්පචෙක් වෙන්න එපයි කියලා. මේ ඇත්තටම ඉන්දු ලංකා ගිවිසුම යටතේ කිසිම නෛතික ප්‍රතිපාදනයක් නැහැ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට. එහි ඇනෙක්ස්චර් එකේ එහෙම නැත්නම් පරිශිෂ්ටයේ සඳහන් වෙලා තියෙනවා යම් දේවල්. ඔබට මතක ඇති ඒ කාලේ ඇමරිකානු හඬ භාවිතා කිරීම සහ තෙල් ටැංකි ඇමරිකාවට දෙන්න එපා. ඒවයින් වලකින්න කියලා වගන්තියක් ඇති කරලා මිසක් ඒ සම්බන්ධයෙන් කිසිම එහෙම නෛතික තත්ත්වයක් ඒකේ උදා කරලා නැහැ. දෙවනුව අපි කියන්න තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තිය යටතේ තමයි ඒ විදියට ඒ ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ වැඩ කරනවා නම් ජනාධිපතිවරයා විසින් තමයි ඒ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තිය යටතේ ඒ ජාත්‍යන්තර ගිවිසුමක් එහෙම අත්සන් කළා නැහැ. ඒ වගේම තමයි
එසේ ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් එය අනුමත කළ යුතුයි. අන්න එහෙම වුණොතින් තමයි තෙල් ටැංකි නැවත ගන්න බැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් මම දන්න විදිය මම දන්න නීතිය අනුව එතුමා මගේ මිත්‍රයෙක් නීතිඥවරයෙක් මට හිතා ගන්න බෑ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා එවන් වගකීමක් නැති ප්‍රකාශ සිද්ධ කරන්නේ ඇයි කියලා. නීතිය ඉදිරියේ නම් මම දන්න දේ විදියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නැත්නම් අතර ඔය තෙල් ටැංකිය සම්බන්ධයෙන් තියෙන ගිවිසුම අසම්පූර්ණයි. මොකද 2001න් පස්සේ එය අසං කිරීමට නියමිතයි, තාම අසං කරලා නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ අර අපි කාර්ය කරන කාටත් අයිති නැති ගන්ධබ්බ අවස්ථාවක තමයි තෙල් ටැංකිය තියෙන්නේ. ඒ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක මං හිතන්නේ ගම්මන්පිල් මහත්තයා ඔහොම කියන්නේ නැත්නම් ඔහොම කිව්වට පස්සේ මේ වැඩ වර්ජනය කිරීම ඔක්කොම නවතිනවනේ. දැන් දීලා ඉවරයි. දීපු එකාට සාප කර මේ නිදා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න වෙන්නේ නැති එහෙම කියන්නේ නැත්නම්. එහෙම නැත්නම් දෙන්න බලාගෙන ඉන්නවද කියන්නේ? ඔය ඉතින් කොහොමද ඉතින් ඒක එකයිනේ ඒක ඇතුලේ. දැන් ඊයේ දිනේදී බලශක්ති ඇමතිවරයා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි 100ම දැන් ඉන්දියාවට පවර්ලා ඉවරයි. ඒක ආපහු අපිට ගන්න බෑ. ඒක උන්ගේ අයිතියට ගිහිල්ලා ඉවරයි කියලා. දැන් මේ වගේ මේ කතා පවත්න්නේ මේ රට ඉස්සර ඇවිල්ලා මහා දේශප්‍රේමී කතා පවත්වපු ගම්මන්පිල්ල ඇමතුමා. හරි? මේ සියලු විජාතික බලවේගවලට විරුද්ධව, බටහිර බලවේගවලට විරුද්ධව, ඉන්දියාවේ මැදිහත්වීම් වලට විරුද්ධව කටයුතු කරනවා කියලා ඇවිල්ලා වගාලංකාර කියපු, වගාඩම්බර කියපු අය තමයි දැන් ඇවිල්ලා කියන්නේ අනේ ඉන්දියාවට මේ ඔක්කොම දීලා ඉවරයි. ඉතින් මේවා කියලා තමයි 3/2 බලයක් ගත්තේ. 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දුන්නේ. ඉතින් මේ රටට අහිතකර ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නම් 87 ඉන්දු ලංකා ගිවිසුම මේ රටට අහිති කරන තෙල් ටැංකි ටික ඒ හරහා ඉන්දියාව අතට ගිහිල්ලා තියෙනවා නම් ඒ ටික නැවත ගන්න තමයි ඔබතුමාලට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දය ලැබුණේ. ගෞරවනීය ස්වාමින්වහන්සේලාගේ ආශිර්වාදය ඇතු. දැන් ඇවිල්ලා ඒ පිළිබඳව කතා කරන අපේ ගෞරවනීය උගත් වියත් වැදගත් ධර්මදර විනයදර මුළු රටේම පිළිගැනීමට ලක් වෙච්ච අපේ ගෞරවනීය නායක ස්වාමින්වහන්සේලාටත් අද ගම්මන්පිල්ල ඇවිල්ලා අපහාස කරන්න නිඳා කරන්න පටන් අරගෙන තියෙනවා බොරු බේගල් කියන්න එපා කියලා. ගම්මන්පිල්ලතුමා තමන්ට හැරුණු අතේ කතා කරන කෙනෙක් බව මුළු රටම දන්නවා. එයාට කිසිම විදියකට චාරයක් නැහැ කියලා. අද මේ රටම පිළිගත්ත ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලාට ඇවිල්ලා අද මේ විදියට නිඳා කරන්න අපහාස කරන්න ඒ වගේම හාමුදුරන්ට කියනවා මේ මුසාබස් දොඩන්න එපා කියලා. මුසාබස් දොඩන්න එපා කියලා. ඒක නිසා අපි කියන්න ඕන කරුණා කරලා ඔබතුමාලට මේ රටේ ජනතාව දුන්න බලයක් මේ රටට අහිතකර ගිවිසුම් තියෙනවා නම් ඒ අහිතකර ගිවිසුම අහෝසි කරන්න. දැන් එහෙම කිව්වනේ චීනෙට පවරපු හම්බන්තොට වරාය පවර ගන්නවා කියලා කිව්වා. අපිට කිව්වා 99 අවුරුදු බද්දට දීලා තියෙන්නේ කිව්වා චීනෙට. ඒක අපි ආපු ගමන් පවර ගන්නවා කියලා කිව්වා. ඊළඟට කිව්වා මහ බැංකුවේ සිදුවෙච්ච මහදවල් මංකොල්ලය ගැන කතා කරා. ඒකට වගකිය යුතු වන අර්ජුන් මහේන්ද්‍රන් ලෝකේ කොහේ හිටියත් අපි පැය 48ක් යන ඉස්සෙල්ලා ලංකාවට ගෙනල්ලා නීතිය හමුවට ගෙනල්ලා ඒ අයට දඬුවම් කරනවා කිව්වා. දැන් මේ වලට තමයි ජනවරම ඉල්ලුවේ. ඊළඟට කිව්වා මේ උතුරු නැගෙනහිර මේ නැවත වතාවක් මේ දෙමළ බෙදුම් වාදයක් ඇති වෙන්න පුළුවන්, ෆෙඩරල් වාදය ආපහු ඇති වෙන්න පුළුවන්, ෆෙඩරල් ඉල්ලන්න පුළුවන්. ඒක නිසා අපි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා කියලා වගාඩම්බරේ දුවා. දැන් අපි අහන කැමති. දැන් ඉන්දියා විදේශ ලේකම් ඉස්සර පූස් පැටවුවාගේ පාත්තරේ අරගෙන යනවා ලෝකෙ වටේ. තෙල් ටික ගන්න ඩොලර් මිලියන 500ක් දෙන්න කියලා යනවා. ඊළඟට යනවා අර මේ වහබ්වාදය පතුරන ලෝකෙ පුරා ඉන්න රටවල් ගානේ ගිහිල්ලා ඒ වයින් අද මේ මුදල් ඉල්ලනවා. පාත්තරේ අරගෙන යනවා. ඉතින් ඒක නිසා අපි කියන්න ඕන කරුණා කරලා අද මේ රටේ ජනතාවට පොරොන්දු වුණා නම් මේ රටේ ජාතික ආරක්ෂාව සහතික කරනවා කියලා මේ රට දැන් විජාතිකයන්ගේ කොලනියක් බවට පත් වෙලානේ. ඇමරිකන් කාර්යොන්ට යුගධන වියක දෙනවා. ඊළඟට අදානියකට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ විකුණනවා.
කොළඹ නගරයේ තියෙන වැදගත්ම ඉඩම් ටික වටිනා වාණිජ ඉඩම් ටික ගොඩනැගිලි ටික සැලෙන්දිවා සමාගමක් හදලා ඒක හරහා වෙන්දේසිය දානවා. ඒ අතර දැන් ඉන්දියාව ඇවිල්ලා. ඉන්දියාව ඇවිල්ලා දැන් අපේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික. දැන් ඒ කට්ටියට ඇත්ත වශයෙන්ම තියෙන්නේ IOC එක යටතේ තෙල් ටැංකි 15යි. දැන් ගම්මන්පිල්ල කියනවා නෑ තෙල් ටැංකි 15 විතරක් නෙවෙයි. තෙල් ටැංකි 100ම ඒ කට්ටියට අයිති කියලා. ඒ කට්ටිය කියනවා අපි යටතේ තියෙන්නේ 15යි කියලා. ගම්මන්පිල්ල ඊට වඩා ඉස්සරහට ඇවිල්ලා බලශක්තිය ඇමති කියනවා නෑ නෑ 100ම ඕගොල්ලොන්ටයි අයිති කියලා ඉන්දියාවට මේක පූජා කරන්න යනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක්. ඉතින් ඒක නිසා මේ කට්ටියගේ මේ දේශප්‍රේමී සලුපිලි ඔක්කොම ගැලවිලා තියෙන්නේ. මේ බොරුකාරයෝ ටික මේ වංචාකාරයෝ ටික අද මේ ව්‍යාජ දේශප්‍රේමීන් ජනතාව රවට්ටලා අද මුළු රටම ජාතික සම්පත් බලශක්ති කේන්ද්‍රස්ථාන ආර්ථික මර්මස්ථාන අපේ වටිනා ඉඩම් මේ සියල්ල අද විජාතිකරණය කරමින් ඉන්නා. අද අපිට පේනවා මේ කට්ටිය විවිධ මේ ලන්සු වලට මේක විකුණා දමමින් තියෙනවා. ඉතින් මේකට නෙමෙයි මේ රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. ගෞරවනීය සාමින් වහන්සේලාට කිව්වේ අපේ අවවාද කිව්වේ ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කරනවා කියලා. දැන් ඇවිල්ලා මොකද කියන්නේ? අපේ හාමුදුරුවලාට දැන් කියනවා නායක හාමුදුරුවෝ කියනවා මුසාබස් දොඩන්න එපා කරුණා කරලා නිශ්ශබ්දව ඉන්න කියලා. ඒක නිසා ගම්මපිල්ල මහත්මයාගේ මේ ක්‍රියාවට අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා ඔබතුමාලට පුළුවන්කම තියෙනවා මේ ලැබිච්ච මේ ජනතාවගෙන් ලැබිච්ච වරමත් එක්ක 2024 ඔබතුමාලගේම පාලන කාලෙනේ තව තියෙන තව ඉස්සරහටත් අවුරුද්දක් පුළුවන් නම් ওই තෙල් ටැංකි 15 පවර ගන්න බදු කාලේ දික් කරන්නේ නැතුව කරලා පෙන්නන්න ඔය දේශප්‍රේමීත්වය ඔය කියන ಜಾති වස්සල්ලේ තියෙනවා නම් රටට ආදරේ නම් කරුණා කරලා පෙන්නන්නකෝ. නිකම් බොරු කයිවාරු ගහන්න නැතුව මේ ඇවිල්ලා අපේ නායක ස්වාමීන් වහන්සේලාට මේ අභූත චෝදනා ඉල්ල කරන්න නැතුව. You're watching the Life Traveller channel.